ලකුණු බිඳුවට රනවුට් වෙලා ක්‍රිකට් දිවිය ආරම්භ කරලා ලකුණු 50ට රනවුට් වෙලා ක්‍රිකට් දිවිය අවසන් කරපු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයා. ඔහුගේ ඒ තීරණය පසුපස සැඟවුණු කතාව සහ ඔහු විශිෂ්ටතමෙක් වෙන්නේ ඇයි කියලා කතා කරමු කෙලිවි මේ කෙලිවිත් විදූ තුලින්. මහේන්ද්‍ර සිං ධෝනි තමන්ගේ ඉන්ස්ටා account එකේ තමන්ගේ ක්‍රිකට් දිවියේ ඡායාරූප පෙළක් එක්ක මෙන්න මේ පණිවිඩය සටහන් කරනවා. ඔහු තමන්ගේ සමුගැනීම සටහන් කරන්නේ ඉන්දියාවේ 73 වෙනි නිදහස් දිනයේ දවසේ. ඔහු මේ සටහන් කරන 7:29 කියන වෙලාවේ තියෙන විශේෂත්වය මොකක්ද? ඔහු අවසන් වතාවට ක්‍රීඩා කරපු ඉන්දියාව සහ නවසීලන්තයේ සහභාගී වෙච්ච 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ඉන්දියාව පරාජයට පත් වුණේ ඉන්දිය වේලාවෙන් රාත්‍රී 7:29ට. බොහෝ දෙනෙක් හිතුවේ අගෝස්තු මාසේ 15 වෙනිදා ඉඳලා මහේන්ද්‍ර සිං ධෝනි විශ්‍රාම ගියා කියලා. හැබැයි ඔහුගේ මේ පණිවිඩයෙන් කියවෙන්නේ ඔවුන් අවසන් පූර්ව තරගයේ පරාජය වෙච්ච ජූනි 19 වෙනිදා රාත්‍රී 7:29 සිට මා විශ්‍රාම ගියාසේ සලකන්න කියලා. ධෝනිගේ ටෙස්ට් සමුගැනීමත් මේ විදිහේ අනපේක්ෂිත ආකාරයට තමයි සටහන් වුණේ. බෝඩ ගවස්කා කුසලානේ 3 වෙනි ටෙස්ට් තරගයේ මාධ්‍ය හමුවෙන් පස්සේ විනාඩි 45කට පස්සේ තමයි ඉන්දිය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මහේන්ද්‍ර සිං ධෝනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තා කියලා. ඔහු ඒ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න රසකට පිළිතුරු දුන්නා. නමුත් එහිදී ඔහු කිසිම සඳහනක් කළේ නැහැ තමන්ගේ සමුගැනීම පිළිබඳව. ආරංචි වෙන විදිහට ඔහු බලාපොරොත්තුවෙන් හිටියා 2020 ලෝක කුසලානයෙන් පස්සේ තමන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමු දෙන්න. නමුත් මෙහිදී මේ සම්බන්ධයෙන් ඉන්දිය ක්‍රිකට් ආයතනය තුලත් වාද විවාද තිබුණා මහේන්ද්‍ර සිං ධෝනි මේ කණ්ඩායමට ක්‍රීඩා කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව. කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං ධෝනි විසින්ම ඉන්දිය කණ්ඩායමෙන් ඉවත් කරපු විරේන්ද්‍ර ෂෙවාග් පවා පෙනී සිටියා ඔහු වෙනුවෙන් මහේන්ද්‍ර සිං ධෝනි 2020 ලෝක කුසලානයට ක්‍රීඩා කළ යුතුමයි කියලා. එහෙනම් ඇයි ඔහු අයින් වුනේ? මහේන්ද්‍ර සිං ධෝනිට දැන් වයස අවුරුදු 39ක්. ඔහුට ලබන අවුරුද්දේ 2020 ලෝක කුසලානය වෙද්දී වයස අවුරුදු 40 ඉක්මවපු ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. තවමත් කඩිසරකම අතින් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං ධෝනි සමග කරට කර සටන් කරන්න පුළුවන් කිසිවෙකුත් ඉන්නවද කියන එක බරපතල සැකයක්. කෙසේ වෙතත් අවුරුදු 40ක් වෙද්දී තවත් අවුරුද්දක් අවුරුදු 1කමාරක පමණ කාලයක් ගත වෙනකොට ධෝනිට මේ තත්වයන් මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න අපහසු වෙන්නටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔහු තවත් අවුරුදු 1කමාරක් මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා කියන්නේ තරුණ ක්‍රීඩකයන් රැසකට තිබෙන අවස්ථාවන් අහිමි වෙනවා. ඉතින් ඔහු කල්පනා කරන්නේ නැති තමන්ගේ පුද්ගලික ආශාවක් වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන්ගේ අනාගතය බිල්ලට නොදිය යුතුයි කියලා. මහේන්ද්‍ර සිං ධෝනි ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා විදු හඳුන්වන්නේ ඔහුගේ තිබිච්ච දක්ෂතාවය, ඒ වගේම ඔහුගේ ශාරීරික ශක්තිය එකම ආකාරයෙන් පවත්වාගෙන යන්න ඔහු දක්වපු කැපවීම, ඒ වගේම ඔහුගේ තිබිච්ච ඉහළ මානසික ශක්තිය. ඊටත් අමතරව නායකයෙක් විදිහට ඉතාමත්ම දිගුකාලීන සැලසුම් රසක් තිබිච්ච ක්‍රීඩකයෙක් විදිහට අපිට මහේන්ද්‍ර සිං ධෝනි හඳුන්වන්න හැකියාවක් තියෙනවා. රවි ශාස්ත්‍රී සඳහන් කරන්නේ ඕනෑම පික්පොකට් කාරයෙකුට වඩා මහේන්ද්‍ර සිං ධෝනි වේගවත් කියලා. ඔහු කඩුළු රකින්නෙක් විදිහට විශිෂ්ටතමෙක් වෙන්නේ ඔහුගේ තිබිච්ච විවිධාකාරයේ ටැක්ටික්ස් නිසා. ඔහු කඩුල්ලෙන් ඈතට ගිහිල්ලා ත්‍රෝ එක අරගෙන අහක බලාගෙන කඩුල්ල බිඳ දමන්න සමත්කම් දක්වන මේ ක්‍රමයේ ලෝට හඳුන්වා දීපු ක්‍රීඩකයා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු කඩුල්ල ආසන්නයේම ඉඳලා ඕනෑම මොහොතක පන්දු රකින්න, කඩුළු රකින්න සමත් වෙච්ච ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි ඔහු සෙසු ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හොඳින් තේරුම් අරගෙන ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ මානසිකත්වය බිඳ දමන්න සමත් උපක්‍රම රසක් ක්‍රියාත්මක කරපු නායකයෙක් සහ කඩුළු රකින්නෙක් කියලා අපිට ඔහුව හඳුන්වන්න හැකියාවක් තියෙනවා. ධෝනි මේ තරම් විශිෂ්ටයෙක් බවට පත් වෙන්නේ මේ සියලු ගුණාංගවල එකතුවත් එක්ක ඕනෑම තරගයක් ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමේ අසාමාන්‍ය හැකියාවක් ඔහුට තිබිච්ච නිසා. ඒක ඔහුගේ තරග වාර්තා දිහා බැලුවම බොහොම පැහැදිලිව පේනවා. අනෙක් අන්තයේ ඉන්නේ පඹයෙක් වුණත් ඒ පඹයව හසුරුවාගෙන තරගයේ ජයග්‍රහණය කරාගෙන යාමේ අසාමාන්‍ය හැකියාවක් ධෝනිට තිබුණා. මහේන්ද්‍ර සිං ධෝනි කියලා කියන්නේ ICC එක්දින ලෝක කුසලානයේ 2020 ලෝක කුසලානයේ ටෙස්ට් ශූරතාවලියේ ICC ශූරයන්ගේ කුසලානයේ සහ IPL ශූරතාවයේ කියන මේ ශූරතා පහම දිනපු ලෝකයේ ඉන්න එකම ක්‍රීඩකයා. මේ ශූරතාවන් දිනන්න හේතු උනේ ඔහුගේ තිබිච්ච විශිෂ්ට නායකත්වය. ඔහුගේ නායකත්වයේ තීරණ ගත්ත සුවිශේෂී අවස්ථා කිහිපයක් අපි මතක් කරගමු. 2007 2020 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ඔහු හර්භජන් සිංට පන්දුවාරයක් ඉතිරිව තිබෙද්දී අවසන් පන්දුවාරයේ යවන්න මදවේග පන්දු යවන්නෙක් වෙච්ච ජොගින්දර් ශර්මව තෝරගන්නවා. ඒ වෙද්දී අවසන් පන්දු 6 තුලදී ලකුණු 13ක් පාකිස්තානයේ ලබාගත යුතුයි. මිස්බාඋල් හක් පන්දු 35කින් ලකුණු 37ක් ලබාගෙන කඩුල්ලේ රැඳෙනවා. ජොගින්දර් ශර්මා පළවෙනි පන්දුව වයිඩ් පන්දුවක් විදිහට තමයි යොමු කරන්නේ. දෙවෙනි පන්දුවට ලකුණක් ලබා ගන්නේ නැහැ. තුන්වෙනි පන්දුවට ලකුණු 6ක් මිස්බාඋල් හක් ලබා ගන්නවා. හැබැයි මේ අවස්ථාවන් වලදී ධෝනි
ජොගින්දර් ශර්මා වෙතට ගිහිල්ලා ඔහුට යම් කිසි උපදෙස් කිහිපයක් ලබා දෙනවා. ඒ වගේම පන්දු රකින්නෙක් විදිහට ෂෝට් ෆයින් ලෙග් කලාපයට ශ්‍රීසාන්ත්ව කැඳවනවා. ඊළඟ පන්දුවේදී මිස්බා උල් හක් ෂෝට් ෆයින් ලෙග් වල හිටපු ශ්‍රීසාන්ත් අතර උඩ පන්දුවක් දෙමින් දැවී යන්නේ ඉන්දියාවට ලෝක කුසලානය උරුම කර දෙමින්. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවේ තුන්වෙනි කඩුල්ල විදිහට විරාට් කෝලි දැවී යන්නේ ජයග්‍රහණයට ලකුණු 163ක් ඉන්දියාව පසුපසින් සිටියේදී. ශ්‍රී ලංකාවට එරෙහිව තිබිච්ච මේ තරගයේදී ලසිත් මාලිංගි තාමත්ම හොඳින් පන්දු යවමින් ඉන්නවා. ඒ වෙලාවේදී අංක 5 පිතිකරුවා විදිහට නිත්‍ය පිතිකරුවා විදිහට ක්‍රීඩා කරන යුවරාජ් සිංහව පැත්තකින් තියලා Taman අංක 5 පිතිකරුවා විදිහට එන්න මහේන්ද්‍ර සිං ධෝනි ඉතාමත්ම අපූර්ව තීරණයක් ගන්නවා. මේ තීරණය නිසා ඉන්දියාව මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා. ඒ වගේම අවසන් තරගයේ වීරයා බවට ලකුණු 91ක් නොදැවී ලබා ගන්න ධෝනිපත් වෙනවා. ඔහුගේ මේ තීරණය නොවෙන්න අනිවාර්යයෙන්ම ඉන්දියාව එදා ලකුණු 200කට අඩුවෙන් දැවී යනවා. මේක මීට කලිනුත් අපිට දැක ගන්න ලැබුණා. ඉන්දියාව මේ විදිහටම මුල් පෙළ කඩළු බිඳ වැටිලා ඉතාමත්ම අසරණ තත්වයට පත් වෙනවා ශ්‍රී ලංකාව ඉදිරියේ. නමුත් ධෝනිගේ තීරණය නිසා ලෝක කුසලානය ඉන්දියාවට හිමි වුණා. 2008 දී ඉන්දියාව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහභාගී වෙච්ච තුන්කොන් එක්දින තරඟාවලියේ සංචිතයෙන් රාහුල් ඩ්‍රාවිඩ් සහ සෞරව් ගංගුලි ඉවත් කරන්න මහේන්ද්‍ර සිං ධෝනි තීරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පන්දු රැකීම හොඳ මදි, දක්ෂ තරුණ පන්දු රකින්නන් කණ්ඩායමක් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒ වෙද්දී ඉන්දියාව තුළ ලොකු නමක් තියාගත්ත දේවත්වයෙන් අදහපු ක්‍රීඩකයන් ක්‍රිකට් කණ්ඩායම තුළ ස්ථීර ස්ථාන හිමි කරගෙන හිටියා. හැබැයි ධෝනිගේ මේ තීරණය නිසා අද වෙනකොට ලෝකයේ හොඳම පන්දු රකින්නන් ඉන්න කණ්ඩායමක් බවට ඉන්දියා කණ්ඩායම පත් වෙලා තිබෙනවා. 2012-2013 තරඟවාරයේදීත් ඔහු මේ වැඩේ මේ ආකාරයෙන්ම කළා. ඉදිරි පෙළ ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් වෙන විරේන්ද්‍ර සෙවාග්, සචින් තෙන්දුල්කර් සහ ගෞතම් ගාම්බීර් මේ තුන්දෙනා ඔහු කිසිවිටකත් එකම වතාවේ කණ්ඩායමට යෙදෙව්වේ නැහැ. මාරුවෙන් මාරුවට තමයි ඔවුන් තරඟවලට සහභාගී කරවගත්තේ. ඒකට හේතුව ඔවුන් තුන්දෙනාගේම පන්දු රැකීම එතරම් හොඳ මට්ටමක නොතිබීම නිසා. ඉතින් මේ කාරණයත් එක්ක නවලොකු ක්‍රීඩකයන් වෙනුවට කණ්ඩායමට උපරිම දායකත්වයක් දක්වන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයන් ඉන්දියා කණ්ඩායමට ගේන්න ඉන්දියාවට හැකියාවක් ලැබුණා. වර්තමානයේ ලෝකයේ සුපිරිම ආරම්භක පිතිකරුවෙක් විදිහට සැලකෙන රෝහිත් ශර්මා 2007 ඉඳලා ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩා කළත් ඔහු පිතිකරන ස්ථානයේ විවිධ තැන්වල තමයි ක්‍රීඩා කළේ. නමුත් ඔහුට එතරම් ලොකු සාර්ථකත්වයට පත් වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු කඩින් කඩ තමයි සාර්ථකත්වයට පත් වුනේ. ධෝනි තීරණය කරනවා ශර්මාව ආරම්භක පිතිකරුවා විදිහට අරගෙන එන්න. ඉතින් ඔහුගේ තීරණය කොයිතරම් දුරට සාර්ථකයිද කියලා අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ICC එක්දින කණ්ඩායම සඳහා වැඩිම වාර ගණනක් තෝරාගත්ත ක්‍රීඩකයා විදිහට මහේන්ද්‍ර සිං ධෝනි ඉතිහාසගත වෙනවා. ඔහුව ICC එක්දින කණ්ඩායම සඳහා 8 වතාවක් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම ඔහුගේ නොදෙවී සිටීමේ ඉතිහාසය පුදුමාකාරයි. එක්දින තරඟවලදී ඔහු තමයි වැඩිම නොදැවීම් සංඛ්‍යාවක් හිමි පිතිකරුවා බවට පත් වෙන්නේ. ඔහු නොදැවීම් 84ක් වාර්තා කරගෙන තිබෙනවා. දෙවන ස්ථානයේ ඉන්නේ ෂෝන් පොලොක්. ඔහු නොදැවී සිටපු අවස්ථා 72ක් සටහන් වෙනවා. කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං ධෝනිගේ මේ නොදැවී හිටපු අවස්ථා 84 ඇතුළත 51ක් තිබෙන්නේ ඉන්දියාව දෙවන වර පන්දුවට පහර දෙද්දී නොදැවී සිටපු අවස්ථා. මේ අවස්ථා 51ේදී අවස්ථා දෙකක් පමණයි ඉන්දියා කණ්ඩායම පරාජයට පත් වෙලා තිබෙන්නේ. අවස්ථා 47කදීම ඔවුන් ජයග්‍රහණය කරලා තියෙනවා. අවස්ථා දෙකක් තරගය ලකුණු සමවීමෙන් අවසන් වෙලා තියෙනවා. වැඩිම අන්තර්ජාතික ස්ටම්ප් කිරීම සංඛ්‍යාවක් හිමිවන්නේත් මහේන්ද්‍ර සිං ධෝනිට. ඔහු තරඟ 350කදී ස්ටම්ප් කිරීම 123ක් වාර්තා කරලා තිබෙනවා. අන්තර්ජාතික ස්ටම්ප් කිරීම 100 පහු කරපු ලෝකයේ එකම කඩුළු රකින්නා බවට පත් වෙන්නේ මහේන්ද්‍ර සිං ධෝනි. වැඩිම සීමිත පන්දුවාර තරඟ ජයග්‍රහණයන්ට නායකත්වයේ දීපු ක්‍රීඩකයන් අතරේ ඔහුට හිමි වෙන්නේ දෙවෙනි තැන. ඔහු තරඟ 151කදී ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවලා ඉන්නවා. පළවෙනි තැන රැඳෙන්නේ රිකි පොන්ටින්. ඔහු තරඟ 172කදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන යන්න සමත් වෙච්ච ක්‍රීඩකයෙක්. වැඩිම අන්තර්ජාතික තරඟ සංඛ්‍යාවකට නායකත්වයේ දීපු ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මහේන්ද්‍ර සිං ධෝනි. ඔහු අන්තර්ජාතික තරඟ 332කට නායකත්වයේ දීලා තිබෙනවා. ඒ සඳහා එක්දින තරඟ 200ක්, ටෙස්ට් තරඟ 60ක් සහ 20 තරඟ 72ක් ඇතුළත් වෙනවා. මේ තරඟ රටා තුනේම තරඟ 50ට වැඩියෙන් නායකත්වයේ දීපු ලෝකයේ එකම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මහේන්ද්‍ර සිං ධෝනි. එක්දින පිතිකරුවෙක් විදිහට ධෝනිගේ සාමාන්‍ය 50.57ක්. එක්දින ලකුණු 10000 පහු කරපු පිතිකරුවන් අතරේ ඔහුගේ සාමාන්‍ය දෙවෙනි වෙන්නේ විරාට් කෝලිට විතරයි. වැඩිම 6 පහර සංඛ්‍යාවක් වාර්තා කරපු පිතිකරුවන් අතරේ ඔහුට හිමි වෙන්නේ 5 වෙනි ස්ථානය. ඔහු වාර්තා කරපු 6 පහර සංඛ්‍යාව 229ක්. ඉන්දියා කණ්ඩායම 6 පහරක් වාර්තා කරමින් අවස්ථා 9කදී ඔහු ජයග්‍රහණය සඳහා අරගෙන ගිහිල්ලා තියෙනවා. අංක 5 හෝ ඉන් 15 ස්ථානයක ක්‍රීඩා කරමින් වැඩිම ශතක වාර්තා කර ඇති පිතිකරුවන් අතරේ ධෝනි ඉදිරියෙන් ඉන්නේ ශතක 7ක් වාර්තා කරමින්. යුවරාජ් සිං සහ ජොස් බට්ලර්ත් ශතක 7 බැගින් වාර්තා කරමින් මේ ස්ථානයේ ඔහු සමගින් සමතත්වයේ රැඳෙනවා. ඔහු අංක 3 ක්‍රීඩා කරපු අවස්ථාවන් වලදී ඔහුගේ හොඳම ඉනිම් දෙකක් වාර්තා වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 183ක් සහ
පාකිස්තානයට එරෙහිව ලකුණු 148ක්. ඔහුගේ විවිධ ප්‍රතිකරු ස්ථානයන්ට අනුව ඔහුගේ සාමාන්‍ය බැලුවාම ඔහු අංක 3 අංක 4 ස්ථානවලත් ඉතාමත්ම හොඳ සාමාන්‍යයක් සහිතව ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහු නායකයා වුණත් මට අංක 3 ක්‍රීඩා කරලා මෙච්චර ලොකු ලකුණු ගානකට යන්න පුළුවන් කියලා ඔහු අංක 3ට ගියේ නෑ. ඔහු හැම විටම අංක 5 අංක 6 ස්ථානවල රැඳෙමින් කණ්ඩායමේ බර කරට ගත්ත ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ධෝනි පන්දු යවන්නෙක් විදිහට එක්දින කඩුල්ලකුත් ලබා ගන්න සමත් වුණා. ඒ 2009 ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ට්‍රැවිස් ඩෝලින්ගේ කඩුල්ල. නායකයෙක් ලෙස ගත්තම ඔහු දෙවෙනි වෙන්නේ රිකි පොන්ටින්ට පමණයි. නමුත් ක්‍රීඩකයෙක් විදිහට ගත්තම මේ සියලු හැකියාවන් අතින් ඔහු ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට අවිවාදිතව හැඳින්විය හැකියි. ඒ සඳහා හේතු වෙන්නේ ඔහුගේ නායකත්වයේ වගේම ඔහුට ක්‍රීඩකයන් දිරිමත් කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම කැඳවාගෙන යන්න තිබිච්ච අසාමාන්‍ය හැකියාව. මට මේ තරගයේ හරියාකාරයෙන් මතක නැහැ මොකක්ද කියලා. නමුත් එක්තරා තීරණාත්මක අවසන් පන්දු වාරයක් යැවිය යුතු අවස්ථාවක ඔහු පන්දුව සහීර් ඛාන් අතට ලබා දෙනවා. ඉතාමත්ම අසීරු අවස්ථාවක සහීර් ඛාන් සාර්ථකව ඒ පන්දු වාරය ක්‍රියාත්මක කරලා ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන යනවා. තරගෙන් පස්සේ සහීර් ඛාන් කියන්නේ මහී මගේ අතට පන්දුව දීලා කිව්වේ එකම දෙයයි මන් දන්නවා ඔයාට මේක කරන්න පුළුවන්. එච්චරමයි ඔහු කිව්වේ කියලා සහීර් ඛාන් සඳහන් කරනවා. ඒ තමයි මහේන්ද්‍ර සිං ධෝනි. මොන ජයග්‍රහණය ලැබුවත් සරල හිනාවකින් ඒක සමරන මහේන්ද්‍ර සිං ධෝනි වගේ විශිෂ්ට ක්‍රීඩකයන් ලෝකයේ බිහි වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඔහුගේ සමුගැනීම අපි අච්චර කළා මෙච්චර කළා කියලා නායකත්වවල කණ්ඩායම්වල එල්ලිලා ඉන්න ඒ වගේම සමුගැනීම් ඉල්ලලා හඬා වැටෙන ලෝකයේ ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න ඕනෑම කෙනෙකුට ඉතාමත්ම හොඳ ආදර්ශයක් කියලායි විදුට නම් හිතෙන්නේ. ඉතින් අපි ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරමු. ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කළොත් ඔයාලට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. ජය වේවා හැමෝටම.